හරි අපි එදා කේස් 10 අපිට අතරමඟදී නවත්තන්න උනානේ පොඩි බ්‍රේක් එකක් ගත්තා බ්‍රේක් එක සති දෙකක් විතර ගියා හරි අපි එතන ඉඳන් ඊටු ටික ටක් ගාලා ඉවර කළා අපි තව ස්ටෑන්ඩඩ් එකකට යමු right මම එදා අන්තිමට කරේ ස්ලයිඩ් නම්බර් 11 11 වෙනි ස්ලයිඩ් එක හරි අපි අද 12 ඉඳන් පටන් ගමු ඇත්තටම කිව්වොත් මේකේ දැන් ගොඩක් දේවල් කතා කරලා ඉවරයි හරිද අපි මේ වෙනකොට LKS 10 එකේ කතා කරලා තියෙනවා adjusting events කතා කරලා තියෙනවා ඊළඟට non adjusting events කතා කරා හරි ඊට පස්සේ අපිට දැන් කතා කරන්න තියෙනවා dividends හරි dividends ගැන කතා කරන්න තියෙනවා ඊට පස්සේ කතා කරන්න තියෙනවා තව එකක් තිබ්බා මට ඕකේ මතක විදිහට going concern එකට හානි වෙන අවස්ථා ගැන හරි going concern එක damage වෙන අවස්ථා එතකොට අපි මොකද්ද කරන්න ඕනේ හරි මෙන්න මේ හතර තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ මෙන්න මේ දෙක අපි දැනට සාකච්ඡා කරලා තියෙනවා මෙන්න මේ චූටි දෙක තමයි අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ හරි අපි එහෙනම් කතා කරගෙන යමු right slide number 12 treatment for adjusting events after the reporting period adjusting events වලට මොනවාද කරන්නේ අපිට වාර්තා කරන දිනෙන් පසු සිදුවීම් වල වාර්තා කරන දිනෙන් පසු සිදුවීම් වල adjusting events හම්බුනොත් අපි මොකද්ද කරන්න ඕනේ සරලවම ඔබ දන්නවා adjusting events කියන්නේ මොනවාද ඒ adjusting events මොකද්ද කරන්න ඕනේ adjust කරන්න ඕනේ මොකද්ද මේ adjust කරනවා කියන්නේ හරි මෙන්න මෙහෙම අපේ වාර්තා කරන කාල පරිච්ඡේදය ගත්තොත් රිපෝටින් පීරියඩ් එක ගත්තොත් අපි හිතමු 2020 4:01 ඉඳන් 2021 3:31 වෙනකන් කියලා. ඕක ඩිරෙක්ටර්ස්ලා ඕතරයිස් කරා 2021 5:30 වෙනිදා. එතකොට මෙන්න මේ පීරියඩ් එකේ සිදුවෙන ඉවෙන්ට්ස් තමයි events after the reporting period කියලා කියන්නේ. ඔන්න ඕකේ ಜಾති දෙකයි මේ වෙන events අපි ಜಾති දෙකකට වර්ග කරා adjusting events non adjusting events හරිද දැන් මේ adjusting events හම්බුනහම ඔයා කොහොමද adjust කරන්නේ මොකද්ද මේ adjust කරනවා කියන්නේ financial statements වල මේක ඇතුළත් කරනවා මෙන්න මේ ගනුදෙනුව මෙන්න මේ සිදුවීම මෙන්න මේ සිදුවීමේ ප්‍රතිඵලය ඔයාගේ financial statements වලට ඇතුළත් කරනවා ඒකට තමයි අපි adjust කරනවා කියලා කියන්නේ double entry එකක් දාලා ඔයාගේ amounts financial statements වල amounts වෙනස් කරලා පෙන්නනවා හරි right ඔන්න ඕක තමයි මේ slide එකේ කියන්නේ an entity shall adjust the amounts recognized in its financial statements to reflect adjusting events after the reporting period හරි ඔන්න ඕක තමයි adjust කරනවා කියලා කියන්නේ that can be adjusted to the financial statement you increase or decrease any value mentioned in the financial statement ඔයා දන්නවා සාමාන්‍යයෙන් අපි financial statements එකේ financial statements වල ප්‍රධාන වශයෙන් කැලි දෙකයි financial performance එක බලන profit or loss statement එකයි financial position එක බලන statement of financial position එකයි හරි එතකොට ඔයා මේ adjust කරාම මේ මොකක් හරි event එකක් adjust කරාම මෙන්න මේ profit or loss එකටත් බලපානවා මෙන්න මේ statement of financial position එකටත් බලපානවා හරි profit or loss එකේ තියෙනවා income and expenses statement of financial position එකේ තියෙනවා assets equity liability නේද එතකොට ඔන්න ඔය කැලි පහට කුමන හෝ ආකාරයකට බලපානවා income expenses assets equity liability කියන පහෙන් කොහෙට හෝ තැන් දෙකකට අනිවාර්යෙන් මෙන්න මේක බලපානවා හරි අන්න ඒක තමයි මේ ස්ලයිඩ් එකේ කියන්නේ
ඊට පස්සේ treatment for non-adjusting events මම මේක ගැන කතා කරා. මෙන්න මේ non-adjusting events වලට මොකක්ද කරන්නේ? හරි. non-adjusting events මම කිව්වා ප්‍රධාන කොටස් දෙකකට ඔයා බෙදාගත්තා නම් හරි material සහ immaterial. material කියන්නේ ප්‍රමාණාත්මක. ඒ කියන්නේ අපිට වැදගත්. මූල්‍ය ප්‍රකාශන බලලා තීරණය ගන්න කට්ටියට වැදගත් තොරතුරු තමයි material information කියලා කියන්නේ. හරිද? immaterial කියන්නේ එහෙම ලොකු වැදගත්කමක් නැහැ. එතකොට මෙන්න මේ non-adjusting event එක material නම් ඔයා ඒ පිළිබඳව තොරතුරු disclose කරන්න ඕනේ notes වල. immaterial නම් ඒක වෙනමම disclose කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඕක ගැන අපි එදා සාකච්ඡා කරා. අන්න ඒ සාකච්ඡා කරපු එක තමයි මෙන්න මේ slide number 13 තියෙන්නේ. Non-adjusting events do not by definition require an adjustment to the financial statement. අපි දන්නවානේ non-adjusting event adjust කරන්න ඕනේ නැහැ කියලා කියනවා. ඒකනේ දෙයනේ non-adjusting events කියලා කියන්නේ. But if they are of such importance that non-disclosure would affect the ability of users of the financial statements to make proper evaluations and decisions, the enterprise should disclose by note. Right? ඒ කියන්නේ මෙන්න මේ තොරතුර අපි disclose නොකර සිටීමෙන් මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන කට්ටියගේ තීරණ වලට බලපෑමක් ඇති කරනවා කියලා හිතනවා නම් ඒක disclose කරන්න කියලා කියනවා. සරලවම කිව්වොත් මේක material නම් මේ non-adjusting event එක material නම් ඒක disclose කරන්න ඔච්චරයි. Right. The nature of the event and the estimate of the financial effect or statement that such estimate cannot be made. Right. මොනවාද disclose කරන්න ඕනේ? දැන් අපි කියනවා දැන් notes වල මේ non-adjusting event එක disclose කරන්නලු. මොනවාද අපි disclose කරන්නේ? මොකද්ද මේ non-adjusting event එක? ඒකේ nature එක මොකක්ද කියලා disclose කරන්න ඕනේ. මොකද්ද? ඒකේ nature එක මොකක්ද කියලා, ස්වභාවය මොකක්ද කියලා disclose කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඒ විතරක් මදි ඒ non-adjusting event එකේ අපේ මූල්‍ය තත්වයට අපේ මූල්‍ය ව්‍යාපාරයේ මූල්‍ය ශේෂ්ත්‍රයට කොහොම බලපායිද කියලා estimate එකකුත් දෙන්න ඕනේ. හරි? අපේ ව්‍යාපාරයේ මූල්‍ය තත්වයට මෙන්න මේ non-adjusting event එක කොහොම බලපායිද කියලා estimate එකකුත් දෙන්න ඕනේ. හරි? සමහර ඒ වගේ එහෙම estimate දෙන්න බෑ non-adjusting events වල. අන්න ඒ වෙලාවට අන්න එහෙම මේ estimate එකක් දෙන්න බැරි බව හරි මෙන්න මේකේ ලියලා තියෙන්න ඕනේ. මෙන්න මේ හේතුව හින්දා අපිට financially මේක estimate කරන්න බෑ කියලා හරි අඩුම තරමේ ඒක හෙළිදරව් කරන්න ඕනේ. හරි? ඔන්න ඕක තමයි disclose කරනවා කියලා අපි කරන්නේ. ඊට පස්සේ special cases තුනක් අපිට දීලා තියෙනවා. right. ඊට කලින් මම පොඩ්ඩක් ඕගොල්ලන්ගෙන් සමාව ඉල්ලනවා. කලින් වීඩියෝ එකේ අපේ පොඩි වැරද්දක් වෙලා තියෙනවා. හරිද? date of authorization. Date of authorized for issue. Right? දැන් අපි එදා කතා කරා අපි හිතමු මෙන්න මේක කියලා අපේ reporting period එක 24/1 ඉඳන් 21/3/31 වෙනකම්. හරිද? සාමාන්‍යයෙන් සරලවම කිව්වොත් අධ්‍යක්ෂකවරු මේක අනුමත කරන්නේ කවද්ද? අධ්‍යක්ෂකවරු මේක නිකුත් කිරීම සඳහා අපි කියමු 5:30 අනුමත කරා කියලා. අන්න එදා තමයි අපි අනුමත කළ දිනය වශයෙන් ගන්න. හරිද? එතකොට මෙන්න මේ අතර පීරියඩ් එක තමයි events after the balance sheet date. වාර්තා කරන දිනෙන් පසු සිදුවීම් සිදුවෙන කාල පරිච්ඡේදය කියලා අපි ගන්න. හරි? එතෙන්දී අවස්ථා දෙකක් තිබ්බා. ඔයගොල්ලන්ගේ මේ ස්ලයිඩ්ස් වල කතා කරලා පළවෙනි අවස්ථාව තමයි මෙන්න මේ ඩිරෙක්ටර්ස්ලා මේක අනුමත කරලා ෂෙයා හෝල්ඩර්ස්ලාට දානවා අප්‍රූව් කරන්න. ඩිරෙක්ටර්ස්ලා ඔතොරයිස් කළා
ආයි ෂෙයා හෝල්ඩර්ස්ලාට දානවා ඒගොල්ලන්ගේ ඇනුවල් ජෙනරල් මීටින් එකේදී මේක ඒගොල්ලොත් අනුමත කරනවා. අපි හිතමු මේක 2021 6:30 සිදු වුණේ කියලා. ඔන්න ඔය අවස්ථාවේදී මෙතෙන්දී ඩිරෙක්ටර්ස්ලා අප්‍රූව් කරා. directors authorized for issue මෙතෙන්දී shareholdersලා approve කරා right ඔතෙන්දී අපි මේ ස්ටෑන්ඩඩ් එකේ කියන විදිහට authorize financial statement authorize කරපු දවස කවද්ද එතෙන්දී අපි ගත්තේ අධ්‍යක්ෂකවරු අනුමත කරපු දිනය හරි නේද right ඕකේ කිසි වැරද්දක් නැහැ වැරද්ද සිදු වුණේ මෙන්න මෙතන ඊළඟට දෙවෙනි කේස් එක තිබ්බා මේක මොකද්ද සුපර්වයිසරි බෝඩ් එකකට දානකොට සුපර්වයිසරි බෝඩ් එකකට දානවා කියලා තිබ්බා. ඒ කියන්නේ මෙහෙමයි මෙන්න ඔයාගේ රිපෝටින් පීරියඩ් එක හරි මෙන්න මෙදා ව්‍යාපාරයේ මැනේජ්මන්ට් එක දැන් මෙතෙන්දි මැනේජ්මන්ට් එක කියලා තියෙන්නේ ඒගොල්ලෝ ඩිරෙක්ටර්ස්ලා මෙන්න මෙදා අප්‍රූව් කරනවා ඩිරෙක්ටර්ස්ලා මෙදා අප්‍රූව් කළා ආයේ ෂෙයාර්හෝල්ඩර්ස්ලාට නෙමෙයි සුපර්වයිසරි බෝඩ් එකකට දානවා අප්‍රූවල් වලට සුපර්වයිසරි බෝඩ් එක මේක අප්‍රූව් කරනවා සුපර්වයිසරි බෝඩ් එක මේක අප්‍රූව් කරනවා 6:30 ඔන්න ඔතෙන්දී ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් මූල්‍ය ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීම සඳහා අනුමත කළ දිනය වශයෙන් සලකන්නේ මොකක්ද? එදා මං කියලා තියෙන්නේ මෙන්න මේ සුපර්වයිසරි බෝඩ් එක අනුමත කරපු දිනය කියලා. ඒක වැරදි ඒක වැරදි. හරි එක මොකක්ද? මෙන්න මෙදාමයි. එක්ක ඩිරෙක්ටර් බෝඩ් එක ඇත්තටම කිව්වොත් ඩිරෙක්ටර් බෝඩ් එක. දැන් ගොඩක් දුරට OID මැනේජ්මන්ට් එක කියලා සඳහන් වෙන්නේ මෙන්න මේ ඩිරෙක්ටර් බෝඩ් එක. මොකද මේ ව්‍යාපාරය මැනේජ් කරන්නේ ඒගොල්ලෝනේ. එතකොට මෙන්න මේ ඩිරෙක්ටර් බෝඩ් එක අප්‍රූව් කරපු දිනය තමයි එතනදී අපි ගන්න ඕනේ අපේ වැඩේ සඳහා මූල්‍ය ප්‍රකාශන අනුමත කරපු දිනය වශයෙන්. පැහැදිලිද? එතකොට ෂෙයා හෝල්ඩර්ස්ලාට දැම්මත් සුපර්වයිසරි බෝඩ් එකට දැම්මත් මොන ලෝකෙට දැම්මත් කමක් නැහැ. අධ්‍යක්ෂකවරු මේක අනුමත කරනවානේ යම් කිසි දිනයකදී. හරි? අන්න ඒක තමයි අපි අපේ වැඩේට LKS 10 අපේ වැඩේට මූල්‍ය ප්‍රකාශන අනුමත කරපු දිනය වශයෙන් ගන්න ඕනේ. පැහැදිලිද? හරි. ඒ කේස් එකේ තිබ්බේ මේකයි. මෙන්න මෙහෙම තිබ්බේ. සුපර්වයිසරි බෝඩ් එකකට දානවා මැනේජ්මන්ට් එකෙන් කියලා තිබ්බේ. මැනේජ්මන්ට් එකෙන් සුපර්වයිසරි බෝඩ් එකකට දානවා. එතෙන්දි මගේ හිත එකපාරට ගියේ මේ සුපර්වයිසරි බෝඩ් එක මේ ඩිරෙක්ටර් බෝඩ් එකේ වැඩේ කරනවා වගේ. පැහැදිලිද? නමුත් අන්න ඒකයි මම එතන පටලව ගත්තේ. නමුත් හරි දේ මෙන්න මේක. පොඩ්ඩක් ඔලුවට ගන්න. අනිත් එක මේක අපිට පෙන්නලා දීලා තිබ්බා ඔයගොල්ලන්ගේ ස්ටුඩන්ට් කෙනෙක්. එයාට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. අපි හැමෝම වෙනුවෙන් මේ වැරද්ද අපිට පෙන්වලා දුන්නට. හරි? right. දැන් නැවතත් අපේ සාමාන්‍ය පාඩමට අපි යනවා. Special cases, authorization for issue of financial statements. An enterprise should be disclosed the date when the financial statements were authorized for issue and who gave that authorization. Then what disclose කරනවානේ. හරි disclosures වල financial statements වල notes වල අනිවාර්යෙන් මේ දේ disclose කරන්න ඕනේ. මොකද්ද? මෙන්න මේ කාරණා දෙක. කවද්ද මේ මූල්‍ය ප්‍රකාශන අනුමත කළේ? මේ කවද්ද මේ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අනුමත කළේ? අනුමැතිය දුන්නේ කවද්ද? ඒ වගේම කවුද අනුමැතිය දුන්නේ? ඔන්න ඔය කාරණා දෙකම මෙතන notes වල disclose කරලා තියන්න ඕනේ. හරිද? date එකයි කවුද කියලායි. ඔන්න ඔය දෙකම දෙන්න ඕනේ notes වල. හරි? ඊළඟට අපි කතා කරනවා going concern එක ගැන. ඉතාමත් වැදගත්. මෙන්න මේක. right. හිතන්න මෙන්න මේ reporting period එකෙන් පස්සේ
මෙන්න මේ රිපෝටින් පීරියඩ් එකෙන් පස්සේ යම්කිසි දවසක මේ ඕතරයිස් කරන්න කලින් යම්කිසි දවසක මොනවා හරි වුණා කියලා ලොකු සිද්ධියක් ව්‍යාපාරයේ කටයුතු ඉදිරියට කරගෙන යන්න බැරි. හරි? හිතන්න දැන් අපි ඔන්න මූල්‍ය ප්‍රකාශන දිනේ ඉවරයි. අපි ඔන්න මූල්‍ය ප්‍රකාශන සකස් කර යන ගමන් හදිසියේ ගම් වතුරක් ඇවිල්ලා ව්‍යාපාරයේ දේපල ගොඩකට ලොකු හානි කරලා ගම් වතුර බැහැලා ගිහිල්ලා. දැන් ඇවිල්ලා බැලුවාම ව්‍යාපාරයට තේරෙනවා තව දුරටත් ව්‍යාපාරයේ කටයුතු කරගෙන යන්න බෑ. උපරිම මාස 6ක් 7ක් තමයි ව්‍යාපාරයේ කටයුතු කරගෙන යන්න පුළුවන්. හරි? දැන් මොකද්ද තත්ත්වය? going concern එක තියෙනවද? ඔක්කොටම කලින් කියන්න going concern එක ඕගොල්ලෝ දන්නවද කියලා? හරි මම කියන්නම්. going concern එක කියන්නේ මෙහෙමයි සිංහලෙන් ඕකට කියන්නේ අඛණ්ඩ පැවැත්ම කියලා. අඛණ්ඩ පැවැත්මේ සංකල්පය. අපි ගිනුම්කරණය කරද්දී මූල්‍ය ප්‍රකාශන සකස් කරද්දී අපි උපකල්පනය කරනවා මේ ව්‍යාපාරය අපිට නොපෙනෙන අඛණ්ඩ කාලයක් දක්වා ව්‍යාපාරය පවතිනවා කියලා. ඒ උපකල්පනය මත තමයි අපි ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් හදන්නේ. හරිද? ඒකින්ද තමයි දැන් ඔය going concern එකකින්ද තමයි අපේ statement of financial position එක ගත්තොත්. ඒ කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ගත්තොත් ඕකේ non current assets තියෙන්නේ ඇයි? ඔය going concern concept එකකින්ද. non current assets කියන්නේ මොකක්ද? අවුරුද්දකට වඩා වැඩි කාලයක් ප්‍රතිලාභ ලබා දෙනවත්. non current liabilities තියෙන්නේ මෙන්න මේ going concern එකකින්ද. මොනවාද non current liabilities කියන්නේ? ජංගම නොවන වත්කම් කියන්නේ මොනවාද? අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගෙවීම පමා කළ හැකි වගකීම්. හරි? right? ඔන්න ඔය වගේ. ඊට පස්සේ තව අපි depreciate කරනවා නේද? සමහර වෙලාවට අපි depreciate කරනවා සමහර වත්කම් අවුරුදු 10කට 12කට. ඉතින් එතෙන්දි හිතනවා නේද අපේ ව්‍යාපාරය මේ අවුරුදු 10ක් 12ක් යනකම් තියනවා කියලා. අන්නේ depreciate කරන්නේ going concern එක උඩ. අවුරුදු 10ක් 12ක් ව්‍යාපාරයේ පවතින්නේ නැත්නම් එච්චර කාලයක් depreciate කරන්න යන්නේ නේද? පැහැදිලිද? දැන් අපි going concern එක උඩ ඉඳගෙන මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන සකස් කරනවා කියලා පැහැදිලිද? හරි. දැන් මොනවා හරි සිද්ධියක් වුණා ඔන්න ගම් වතුර ඇවිල්ලා මුළු ව්‍යාපාරෙම වනසලා ගියා. දැන් තවදුරටත් ඔයාලට තේරෙනවා මාස 6කට වඩා කාලයක් අපිට මේ ව්‍යාපාරය ගෙනියන්න බෑ. දැන් going concern එකක් තියනවාද? ඉමක් කොනක් නොපෙනෙන අනාගත කාලයක් දක්වා ව්‍යාපාරය පවතිනවා කියලා ඔයාට පේනවද? නෑ. දැන් going concern එක damage වෙලා තියෙන්නේ. හරි? දැන් මට ඕක මුලින්ම කියන්න adjusting event එකක්ද non adjusting event එකක්ද? ඔය ගම් වතුර ඇවිල්ලා ව්‍යාපාරයේ going concern එක damage වුණු එක adjusting ද non adjusting ද? හරි සරලයිනේ මම එදා කියලා දුන්නේ. බලන්න මෙන්න මේ reporting date එක වෙද්දී ඔය ගම් වතුර ඇවිල්ලා තිබ්බද? මේ reporting date එක වෙද්දී නෑ නේද? මේකෙන් පස්සේ සිද්ධ වෙච්ච සිද්ධියක් නේද? එහෙනම් financial statements වල adjust කරනවද? නෑ non adjusting event එක. හරි? මේක non adjusting event එක. හරි? හැබැයි non adjusting උනාට අපි adjust කරන්නේ නැහැ. හැබැයි financial statements prepare කරන base එක වෙනස් කරන්න ඕනේ. මොකද තවදුරටත් අපිට බෑ going concern කියන assumption එක උඩ ඉඳන් මේ financial statements prepare කරන්න. පැහැදිලිද? adjust කරන්නේ නැහැ, ගලපන්නේ නැහැ, කොහෙටවත් හරබර කරන්නේ නැහැ. මූල්‍ය ප්‍රකාශනවල මූල්‍ය ප්‍රකාශනවල ඉලක්කම් වෙනස් කරන්නේ නැහැ. නමුත් අර going concern කියන බේස් එක වෙනස් වුනහම අපි මූල්‍ය ප්‍රකාශන හදන විදිහ චුට්ටක් වෙනස් වෙනවා. කොහොමද වෙන්නේ? උදාහරණයක් විදිහට දැන් going concern එක නැත්තම් අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරද්දී ඕකේ non current assets තියෙන්න බෑ. ඇයි දෙයනේ ව්යාපාරයේ තියෙන්නේ තව මාස 6යි නම් අවුරුද්දකට වඩා ප්‍රතිලාභ ලබා දෙන වත්කම් තියෙන්න පුළුවන්ද? බෑ. සියලුම වත්කම් මේ අවුරුද්දේ එක්ක ඉවර වෙලා යනවා එක්ක විකුණලා දානවා.
එහෙනම් ඔය ඔක්කොම current assets විදිහට අවුරුද්දක් ඇතුළත ප්‍රතිලාභ ලබා දෙන වත්කම් විදිහට රීක්ලැසිෆයි කරන්න ඕනේ. හරි. non current liabilities උත් එහෙමයි. ව්‍යාපාරයේ මාස 6යි නම් තියෙන්නේ අවුරුද්දට වඩා වැඩි කාලයක් පරක්කු කරන්න පුළුවන් වගකීම් නෑනේ. ඔක්කොම වගකීම් ටික මේ මාස 6 ඇතුළත ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ඔක්කොම current liabilities වෙනවා දැන්. හරි. අර අවුරුදු 10ක් 12ක් ඉස්සරහට ඩිප්‍රීෂিয়েට් කරන්න තිබ්බේ ඒව කරන්න පුළුවන්ද? ඒව ඔක්කොම වෙනස් කරන්න ඕනේ. හරිද? ඔන්න ඔය විදිහට අර going concern assumption එක නැති වුණාම ඔයාගේ financial statement සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හරිද? ඊට අමතරව මේක ඉතා විශාල දෙයක් නේ. මැටීරියල් ගොඩාක් මැටීරියල් නේ. ඉතින් මේක ඩිස්ක්ලෝස් කරන්නත් ඕනේ අනිවාර්යයෙන්ම නෝට්ස් වල. මෙන්න මේම ගම් වතුරක් ආවා. ඒකේ එස්ටිමේට් එකක් දෙන්න ඕනේ. මෙච්චරක් අපිට පාඩුවක් සිද්ධ වුණා. අපිට දැන් මේ ව්‍යාපාරය මෙතනින් එහාට අපි හිතන විදිහට ව්‍යාපාරය මෙතනින් එහාට කරගෙන යන්න බැරි වෙයි කියලා ඩිස්ක්ලෝස් කරන්නත් ඕනේ. හරි. මම හිතනවා පැහැදිලි කියලා going concern එක. හරි. අපි බලමු මොනවාද ස්ලයිඩ් එකේ තියෙන්නේ කියලා. Going concern slide number 14. An entity should not prepare its financial statements on a going concern basis if events after the reporting period indicate that the going concern assumption is not appropriate. Hare. ඊළඟට dividends. හරි. දැන් මෙහෙමයි. දැන් ගොඩක් වෙලාවට මෙන්න මේ financial year එකේ shareholders ලට ordinary shareholders ලට දෙන dividend එක decide කරන්නේ මෙන්න මේ දවස්වල. හරි. කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරලා ලාභය කීයද කියලා චුට්ටක් බැලුවෙන් පස්සේ තමයි directors ලා මේ shareholders ලට මෙච්චරක් දෙමු කියලා propose කරන්නේ. යෝජනා කරන්නේ ලාභාංශ යෝජනා කරන්නේ. පැහැදිලිද? හරි. දැන් අපි හිතමු 2021 5.1 dividends propose කරා කියලා. දැන් මේක මේ අවුරුද්දට සම්බන්ධ දෙයක්ද? මේ අවුරුද්දේ තියෙන වගකීමක්ද? dividends කියන්නේ මේ අවුරුද්දේ වගකීමක්ද? දැන් ගොඩාක් අය හිතනවා මේ අවුරුද්දේ profit එක බලලානේ මේ dividends තීරණය කළේ නේද? shareholders ලට දෙන්නෙත් මේ ගිය අවුරුද්දේ ගිය financial year එකේ dividends කියලා තමයි ඒගොල්ලන්ටත් දෙන්නේ. dividends on this financial year කියලා. එතකොට හැමෝම හිතනවා මෙන්න මේ අවුරුද්දේ liability එකක් තමයි ඕක කියලා. නෑ, එහෙම liability එකක් නෑ. ඇයි නැත්තේ? මේ අපේ ordinary shareholders ලානේ. ordinary shareholders ලට ලාභාංශයක් දෙන්න ඕනේ කියලා කිසිම වගකීමක් ව්‍යාපාරයට නැහැ. ණය හිමියෙක්ට පොලියක් දෙනවා වගේ ordinary shareholders ලට dividends දෙන්න ඕනේ නැහැ. හරිද? මේ අවුරුද්දේ ගොඩාක් ලාභ තිබ්බ කියලා ordinary shareholders ලට අනිවාර්යෙන් dividends දෙන්න ඕනේද? එහෙම එකක් කොහෙවත් නැහැ. පැහැදිලිද? එහෙනම් මේ reporting date එක මෙන්න මේ අන්තිම දවස වෙද්දී profit එක තිබ්බා හෝ නැතා හෝ අධික ලාභයක් ලැබුවා කියලා shareholders ලට dividends දෙන්න ඕන කියලා liability එකක් නැහැ. අපි ටික දවසක් බලලා ගිය අවුරුද්දේ profit එක හොඳ නම් dividends propose කරනවා. ඒක මේ අවුරුද්දේ වගකීමක් නෙමෙයි. හරිද? dividends දෙනවද නැද්ද කියලා තීරණය කරද්දී ඒගොල්ලෝ නිකන් ගිය අවුරුද්දේ profit එක බලන්නේ නැති. අපිට දෙන්න පුළුවන්ද කියලා. ඒක වෙනම කතාවක්. හරි? පැහැදිලිද? එහෙනම් at the end of the financial year there were no any liability to pay dividends to ordinary shareholders. හරි? එතකොට මෙතන කිසිම liability එකක් නැහැ. ඒ කියන්නේ අපි liability එකක් ඇති කරන්න adjust කරන්න අවශ්‍ය නැත. හරි? මෙදා ලාභාංශ ගෙවුවා නම් ඒක ඒ අවුරුද්ද ගෙනුම් මත කරයි. මේ අවුරුද්ද adjust කරන්න ඕනේ නැහැ. එච්චරයි. හරි? Right. If an entity declares dividends after the reporting period, the entity shall not recognize those dividends
as a liability at the end of the reporting period. This is a non-adjusting event. Right. ඊළඟට අපිට examples ටිකක් දීලා තියෙනවා. මෙන්න මේක ඉතාමත් හොඳයි. මොකද exam එකේදීත් මේ වගේ ඒවා සමහර විට එන්න පුළුවන්. හරි? මේක adjusting ද non-adjusting ද කියලා අහනවා. දැන් සරලවම කිව්වොත් adjusting ද non-adjusting ද කියලා ඔයා decide කරන්නේ කොහොමද? අපි ඒක ගිය සතියේ කරේ. මොනවාද adjusting events කියන්නේ? බලන්න ඔයාගේ slide number 9. Adjusting events after the reporting period. මොනවාද මේ adjusting events කියන්නේ? Those that provide evidence of conditions that existed at the end of the reporting period. මෙන්න මෙදා නේද ඔයාගේ reporting period එකේ අන්තිම දවස. මෙන්න මෙදාට පැවති තත්වයක් පිළිබඳ existed event එකක් පිළිබඳව සාක්ෂි සැපයුවා නම් ඔයාගේ මේ සිදුවීම මෙන්න මේ දවස් ටික ඇතුළේ සිදුවන සිදුවීම වාර්තා කරන දිනයේ පැවති තත්වයක් පිළිබඳ සාක්ෂි සැපයුවා නම් අපි ඒක ඇඩ්ජස්ට් කරන්න ඕනේ. හරිද? මෙන්න මෙදා සිදු වූ සිද්ධිය වාර්තා කරන දිනේ අන්තිම පැවති තත්වයක් නෙමෙයි. ඊට පසුව ඇති වූ තත්වයක් නිරූපණය කරනවා නම් ඒක අපි ඇඩ්ජස්ට් කරන්න ඕනේද? නැත. හරි? right. ඔන්න ඕකයි සරලවම කිව්වොත් adjusting events and non-adjusting events කියන්නේ. අපි කලින් වීඩියෝ එකේදී ඒක ඉතාමත් ගැඹුරින් සාකච්ඡා කරා. හරි. දැන් අපි බලමු උදාහරණ ටික. පළවෙනි එක. slide number 15. The settlement of an insurance claim for a loss sustained in December 2019. මෙන්න මේ හරියේදී මෙන්න මේ දවස් ටිකේ අපි වැරදි මේක දාලා තියෙනවානේ. මේකේ පීරියඩ් එක යන්නේ 2020 3:31 ඉවර වෙන පීරියඩ් එක. මෙතන අඳින්න 2019 4:1 පටන් අරගෙන 2020 3:31 අවසන් වෙන රිපෝටින් පීරියඩ් එකේ තමයි අපි ඉන්නේ. අපි දැන් මෙන්න මේ රිපෝටින් පීරියඩ් එකේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් හද ඉන්නේ. හරි? right. එතකොට මේක අධ්‍යක්ෂකවරු අනුමත කරලා තියෙනවා. Board of Directors have signed for the financial statements on 15th June 2020. ජූනි 15 වෙනිදා මේක ඩිරෙක්ටර්ස්ලා අප්‍රූව් කරලා තියෙනවා. ඒගොල්ලෝ සයින් කරලා තියෙනවා. එදා තමයි authorize for issue. හරි? right. දැන් මෙන්න මේ දවස් ටිකේ සිදුවෙච්ච සිදුවීම් ටිකක් තමයි ඔය වාගේ ටේබල් එකේ දීලා තියෙන්නේ. පළවෙනි එක තමයි the settlement of an insurance claim for a loss sustained in December 2019. මෙන්න මේ දවස් ටිකේ insurance claim එකක් settle වෙලා තියෙනවා. ඕකට අදාළ damage එක loss එක වෙලා තියෙන්නේ 2019 දෙසැම්බර් මාසෙදු. මෙන්න මේ කාලේ වෙච්ච එක. හරි. දැන් හිතන්න බලන්න at the end of the reporting period මේ රක්ෂණ වන්දිය අපිට ලැබෙන්න තිබ්බ දෙයක්ද කියලා. මෙන්න මෙදා වෙද්දී 23:31 වෙද්දී මේ රක්ෂණ වන්දිය අපිට ලැබිය යුතුව තිබුණාද? ඔව්. ඇත්තටම ඔව්. ඇයි මේ ඩැමේජ් එක සිදු වුණේ ඊට කලින්නේ නේද? එහෙනම් ඩැමේජ් එක සිදු වුණු දවසට පහුවෙන්දා ඉඳන් මේ රක්ෂණ වන්දිය අපිට ලැබීමේ හිමිකමක් තිබිලා තියෙනවා. අපි ඒක හරියටම දැනගත්තේ සැකහැරලා හරියටම දැනගත්තේ රිපෝටින් පීරියඩ් එකෙන් පස්සේ. ඒක වෙනම කතාවක්. අපිට ලැබිය යුතුව තිබුණා 2020 3:31 වෙනකම්. එහෙනම් මේක adjusting ද non-adjusting ද? adjusting event එක. adjusting event එක. හරි. කොහොමද කරන්නේ? ඔයාට දාන්න පුළුවන් insurance claim receivable. හරි.
receivable account එක debit කරනවා insurance claim එහෙම නැත්නම් P&L එක profit or loss එක credit කරගන්නවා ඒ income එකන්නේ income නම් profit or loss credit නේ නේද income එක ආදායමක් නම් ලාභ හෝ අලාභ ගිණුම හර කරගන්නවා ඒක ලැබිය යුතු වන්දියක් හින්දා ලැබිය යුතු වන්දි කියන ඔයාගේ වත්කම් ගිණුම හර කරගන්නවා ඔන්න ඔය විදිහට ඩබල් එන්ට්‍රි එක දාලා ඔයාගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වල මේක ඇඩ්ජස්ට් කරගන්න මේක යනවා profit or loss එකේ income එකක් විදිහට මේක යනවා statement of financial position එකේ asset එකක් විදිහට හරි අන්න අපි ඇඩ්ජස්ට් කරගත්ත adjusting event එක ඊළඟට evidence that 20,000 of goods which were listed as part of the inventory in the statement of financial position as at 31st March 2020 had been stolen. මාර වැඩක් වෙලා තියෙන්නේ නේද? මෙන්න මෙදාට තොගේ තිබ්බ මෙන්න මෙදා වෙද්දි තොගේ තිබ්බ තොගේ ඇතුළත් කරලා තිබ්බ වත්කමක් තොගයක් 20000ක් වටිනා තොගයක් උස්සලා හරි ඒක ඇඩ්ජස්ටිං ඉවෙන්ට් එකක්ද නන් ඇඩ්ජස්ටිං ඉවෙන්ට් එකක්ද කියලා අහනවා හරි මෙතෙන්දී මට නම් ප්‍රායෝගික ප්‍රශ්නයක් එනවා මේ හොරකම උනේ කවද්ද කියලා හරි මේ හොරකම මෙන්න මේ කාලේ වගේ වෙලා තියෙනවා නම් රිපෝටින් පීරියඩ් එකට කලින් වෙලා තියෙනවා නම් අපිට ඒක අල්ලගන්න බැරි වෙලා දැන් නම් අල්ලගත්තේ අපි ඒක ඇඩ්ජස්ට් කරන්න ඕනේ ඇයි at the end of the period මේක මේ හොරකම් කරලා ඉවරයි නේද මෙදා වෙද්දි හොරකම් කරලා ඉවරයි එන ඇඩ්ජස්ට් කරන්න ඕනේ හැබැයි ඔය හොරකම වෙලා තියෙන්නේ මෙන්න මේ කාලේ නම් ඒක රිපෝටින් පීරියඩ් එකෙන් පස්සේ වෙච්ච සිදුවීමක් ඉතින් ඒක අපි ඇඩ්ජස්ට් කරන්න ඕනේ නැහැ හරිද ඉතින් මේක මට පොඩ්ඩක් ගැටලු සහගතයි හොරකම් කරපු දිනය දීලා නැති හින්දා කවද්ද හොරකම් කරේ අපේ රිපෝටින් පීරියඩ් එක ඇතුලේ නම් ඇඩ්ජස්ට් කරන්න ඕනේ රිපෝටින් පීරියඩ් එකෙන් පස්සේ හොරකම් කරා නම් ඇඩ්ජස්ට් කරන්න දෙයක් නැහැ මේක පටලවා ගන්න එපා අර මේ එකත් එක්ක මොකද්ද අපි කිව්වේ අර මේ තොගය විකිනෙනවා අපේ කොස්ට් එකට වඩා අඩු වගයකට කියලා හරි ඒ කියන්නේ net realizable value එක confirm වෙනවා අඩු වගයකට රිපෝටින් පීරියඩ් එකෙන් පස්සේ කියලා අන්න ඒකත් එක්ක මේක පටලවා ගන්න එපා එතෙන්දී අපිට කන්ෆර්මේෂන් එකක් දුන්නා මෙදා තිබ්බ තොගේ net realizable value එක ගැන හරි මෙන්න මේ පහුවදා දවසක ඒක විකුණුනා මම ඒක ඔයාලට කියන්නම් නැත්නම් ඒකයි මේකයි ඔයා පටල ගන්න දැන් මෙදා cost එක 100,000 ඔය ස්ටොක් එකේ අපි cost එකට මෙෂර් කරා හරිද ඊට පස්සේ මෙන්න මේ දවසේ ඔය ස්ටොක් එක 80000කට විකිනනවා හරි ඇත්තටම එහෙනම් මේ මෙදා තිබ්බ මේ ලක්ෂයකට අපි දාපු ස්ටොක් එකේ net realizable value එක කීයද real value එක කීයද 80000 හරිද 80000 අපි මෙදා වෙද්දි හරියටම net realizable value එක දන්නේ නැහැ නේ ළමයි ඉතින් අපි estimate කරා ඒ estimate එක රුපියල් ලක්ෂය හෝ ඊට වඩා වැඩි ඇති NRV එක ඒකනේ අපි ලක්ෂය කියලා මෙතන දැම්මේ හැබැයි ඊට ටික දවසකට පස්සේ ඔන්න events after the reporting period යටතේ වෙලා තියෙනවා මේ ස්ටොක් එක විකිනලා තියෙනවා 80000 වලට දැන් අපිට sure මේකේ net realizable value එක මෙන්න මෙදා තිබ්බ ස්ටොක් එකේ net realizable value එක 8000 කියලා මෙදාට පැවති තත්ත්වයක් පිළිබඳ සාක්ෂියක් නේද මෙදා දුන්නේ හරි එහෙනම් ඒක ඇඩ්ජස්ට් කරනවා හරි පැහැදිලිද හැබැයි මෙන්න මෙදා හොරකමක් වුණා නම් ඒකෙන් කියන්නේ මෙදා පැවති තොගය හොරකම් කරලා කියලා මෙදා පැවති තොගයක් අඩු වෙලා කියලා එදා මේකෙන් කියන්නේ මෙතන සිදුවෙච්ච හොරකම නේද මෙදා වෙද්දි තොගය හරියට තිබ්බා මෙදායින් පස්සේ තමයි හොරකම උනේ අන්න ඒකින්ද මේකත් එක්ක පටලව ගන්න එපා ශේෂපත්‍ර දිනෙන් පස්සේ තොගේ සුද්ධ උපලබ්ධියගේ අඩුවීම ගැලපුවට ශේෂපත්‍ර දිනෙන් පස්සේ
සිදුවෙන තොග හොරකම් ගලපන්නේ නැත. පැහැදිලිද? හරි. මේකට මට හරියට උත්තරයක් දෙන්න බෑ. මේ තොගය හොරකම් කරපු දිනය දීලා නැති හින්දා. ඊට පස්සේ අංක 3. A public announcement has been done on 10th June 2020 of a formal plan to discontinue an operation. හරි. 2020 ජූනි 10. 2020 ජූනි 10 කියන්නේ මේ ඩිරෙක්ටර්ස්ලා ඇප්‍රූව් කරන්න කලින් දවසකනේ. ඒ කියන්නේ අපේ අර පීරියඩ් එක ඇතුලේ. එහෙනම් අපි මේක කන්සිඩර් කරන්න ඕනි ඉවෙන්ට්ස් ආෆ්ටර් ද රිපෝටින් පීරියඩ් කියලා. මේ දින දෙක ඇතුලේනේ. නේද? හරි. එතකොට බලන්න දැන් මේකෙන් කියන්නේ මම සිංහලෙන් කියන්න ඔයාලට මොකද්ද මේකෙන් කියලා තියෙන්නේ කියලා. ව්‍යාපාරයේ විසින් ප්‍රසිද්ධ නිවේදනයක් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ව්‍යාපාරයේ කොටසක් හෝ discontinue an operation. ඒගොල්ලන්ගේ ව්‍යාපාරයේ කොටසක් හරි මුළු ව්‍යාපාරයම හරි නවත්තනවා කියලා. මෙහෙයුම් ක්‍රියාකාරකම් නවත්තනවා කියලා. හරිද? එතකොට අපි ඕක ගලපනවද නැද්ද? adjusting ද non adjusting ද? එතකොට අපි බලන්න ඕනේ මේක discontinue වෙලා තිබ්බද මෙන්න මෙදා වෙද්දි at the end of the reporting period මේක discontinue වෙලා තිබ්බද? නෑනේ. මෙදා වෙද්දි discontinue කරනවා කියලා decide කරලා තිබ්බද? නෑ නේද? ඒක උනේ මෙතෙන් පස්සේ. එහෙනම් මෙන්න මෙදා පැවති තත්වයක් පිළිබඳ සාක්ෂි සපයන සිදුවීමක් නෙමේ. එහෙනම් මේක non adjusting event එකක්. හරි? පැහැදිලිද? non adjusting event එකක්. මේකෙන් පස්සේ තමයි ඒගොල්ලෝ decide කරලා තියෙන discontinue කරන්න. මේකෙන් පස්සේ තමයි ප්‍රසිද්ධ නිවේදනය කරන්නේ. නේද? එහෙනම් මේ අවුරුද්දේ ගලප ගන්න. මෙහෙ ගලපන්න එන්න එපා. මෙදා වෙද්දි හොඳට තිබ්බනේ. ඊට පස්සේ number 4. A sale of goods in April 2020 which had been held in inventory at 31st March 2020. The sale was made at a price below its carrying amount at 31st March 2020. අර මං කලින් කියපු එක. නේද? මෙන්න මෙදා තොගේ තිබ්බ ධාරණාගයකට වඩා අඩු වගයකට මෙන්න මෙදා තොගය විකුණුනාලු. හරි? මොකද්ද කරන්නේ? adjusting event එක. මං ඉස්සෙල්ලා ඒක කතා කරා. ඊට පස්සේ අංක 5. A change in tax rate announced on 18th May 2020 affecting the current tax liability. හරි. මේක කියන විදිහට මෙන්න මෙදාට තියෙන tax liability එකට බලපාන විදිහට මෙන්න මෙදාට තියෙන tax liability එකට බලපාන විදිහට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් මොකක් හරි amendment එකක් කරලා තියෙනවා income tax වලට. මෙදා current liability මෙදා tax liability එකට බලපානවා නම් එහෙනම් මෙදා පැවති තත්වයකට බලපානවා නම් අපි අනිවාර්යෙන් ඒක adjust කරන්න ඕනේ. හරිද? right. අනිත් එක ඔය amendment එක හින්දා මේ අවුරුද්දට බලපාන්නේ නැහැ. මෙන්න ඊට පස්සේ අවුරුද්දකට නම් බලපාන්නේ. ඒ amendment එකෙන් ආපු වෙනස් වෙච්ච බදු නීතිය බලපාන්නේ මේ දිනෙන් පස්සේ කාල පරිච්ඡේදයක් නම් ඒක අපි adjust කරන්න ඕනේ නැත. right. දැන් මේක තියෙන විදිහට current tax liability එකට බලපාන හින්දා adjust කරලා දැම්ම නම් හරි. ඊළඟට the discovery of a fraud which had occurred during the financial year. මෙන්න මේ අවුරුද්දේ වෙච්ච වංචාවක් පිළිබඳ දැනගන්න ලැබිලා තියෙනවා මේ කාලය ඇතුළත. ගලපනවද නැද්ද? ඔව් ගලපනවා. මොකද ඔය වංචාව වෙලා තියෙනවනේ මේ අවුරුද්දේ. නේද? මෙදා පැවති තත්වයක්නේ මෙන්න මෙදා දැනගත්තේ. එහෙනම් අනිවාර්යෙන් adjust කරන්න ඕනේ. right. ඊළඟට example 4 හොඳට කියවන්න. මාත් කියව ගන්නවා. An entity gives warranties at the time of sale to purchase of its products. On 31st December 2018, an entity assessed its warranty obligation to be 100,000.
immediately before the 31st December 2018, annual financial statements were authorized for issue, the entity discovered a latent defect in one of the lines of product, a defect that was not discoverable by reasonable or customary inspection. ඒ කියන්නේ මම එකපාරම කියලා දෙන්නම්කෝ සිංහලේ. As a result of the discovery, the entity reassessed its estimate of its warranty obligation at 31st December 2018 at rupees 150,000. Explain whether the event an adjusting event or non-adjusting event and write the accounting treatment for each. දැන් මේකේ වෙලා තියෙන්නේ මෙහෙමයි මේ ෆයිනෑන්ෂල් ඉයර් එක පටන් ගන්න 18/1 ඉඳන් 18/12/31 වෙනකම්. හරි. ඊට පස්සේ ඕකේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් ඕතරයිස් වෙන්න කලින් හරි අපි හිතමු මෙදා තමයි ඕතරයිස් උනේ කියලා. ඕතරයිස් වෙන්න කලින් දිනයකදී ඊට කලින් මේගොල්ලෝ මේ අවුරුද්දේ වොරන්ටි එකක් සහිතව බඩු විකුණනවලු. වොරන්ටි එකක් සහිතව බඩු විකුණනවලු. වොරන්ටි එකක් සහිතව බඩු විකුණනවා කියන්නේ එතෙන්දී අනිවාර්යෙන්ම ඔයාට වගකීමක් එනවා. ඒකට අපි ප්‍රොවිෂන් එකක් තියෙනවා. LKS 37 ඔයා බැලුවා නම් ඔයාට දැනගන්න ඕනේ දැන් ඒකට තියෙන ප්‍රොවිෂන් එක ගැන. එතකොට අපි මෙදා වෙද්දි ප්‍රොවිෂන් එක තියලා තියෙනවා 100,000. රුපියල් ලක්ෂයක් ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා. ගිය අවුරුද්දේ විකුණපු භාණ්ඩ කඩාගෙන එද්දි ඒවා හදලා දෙන්න රුපියල් ලක්ෂයක් ප්‍රමාණවත් වෙයි කියලා හිතලා ඒගොල්ලෝ ප්‍රොවිෂන් එකක් කරලා තියෙනවා. හරිද? නමුත් ටික දවසක් යද්දී ඔයාට තේරෙනවා මොකක් හරි නිෂ්පාදන දෝෂයක් ඔයා විකුණපු බඩුවේ. ඒක හින්දා ඔයා හිතනවා අපි හිතුවට වඩා මේ බඩු ඩැමේජ් වෙයි. ඒ කියන්නේ රිටර්න් එක. ඒ කියන්නේ අපිට රුපියල් ලක්ෂයකට වඩා ගෙවන්න වෙයි මේවා හදලා කරලා දෙන්න. එහෙනම් මේ ප්‍රොවිෂන් එක ඇතිද? මේ ප්‍රොවිෂන් එක මදි. ඒගොල්ලෝ රීඇසෙස් කරනවා මෙන්න මෙදා. ලක්ෂෙ මදි, ගෑවෙන්නත් මදි. 1,50,000ක්වත් ඕනි කියලා හිතනවා. ඔන්න ඕක තමයි මේකේ කේස් එක. දැන් අපෙන් අහනවා මේක ඇඩ්ජස්ටින් ඉවෙන්ට් එකක්ද නන් ඇඩ්ජස්ටින් ඉවෙන්ට් එකක්ද කියලා. දැන් මේ 1,50,000ක වගකීම 1,50,000ක වගකීම මෙන්න මෙදා වෙද්දි තියෙනවද? 2018-12-31 at the end of the reporting period මේ වගකීම තියෙනවද? ඔව්නේ. මෙදා වෙද්දි මේ නිෂ්පාදන දෝෂය සහිත භාණ්ඩ විකුණලානේ. මේ අවුරුද්දේ ඔවා විකුණුවානේ. මේ දිනේ වෙද්දි විකුණලා ඉවරයිනේ. ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් මෙදා වෙද්දි අපිට තියෙනවා සත්‍ය වගකීමක් 1,50,000ක. නේද? මෙදා පැවති තත්ත්වයක් හොඳේ. හරියට මේ වගකීම කීයද කියලා දැනගත්තේ ඊට පහුවෙලා. හරි? එහෙනම් මේක ඇඩ්ජස්ට් කරන්න ඕනේ. ඇඩ්ජස්ටින් ඉවෙන්ට් එක. හරි? ඊට අමතරව මේගොල්ලෝ අහලා තියෙනවා මේකේ තියෙන accounting treatment එක මොකක්ද කියලා. හරි? මේක ඇඩ්ජස්ට් කරන්න ඕනේ. කොහොමද ඇඩ්ජස්ට් කරන්නේ? මුලින්ම අපි බලමු ඩබල් එන්ට්‍රි එක. අපි මොකද්ද කරන්න ඕනේ කියලා. ලක්ෂයක් තිබ්බ ප්‍රොවිෂන් එක ඒක 1,50,000 වෙනකම් වැඩි කරන්න ඕනේ. එහෙනම් කීයක් වැඩි කරන්න ඕනේද? 50,000 වැඩි කරන්න ඕනේ. 50,000 වැඩි කරන්න ඕනේ. warranty provision ඒක ප්‍රතිපාදනයක්. ප්‍රතිපාදන කියන්නේ මතකද? වගකීම් විදියට අපි ක්ලාසිෆයි කරේ. වගකීම් වැඩිවීම හරද බැරද? චූටි කාලේ ඉගෙන ගත්තේ. වගකීම් වැඩිවීම බැර. එහෙනම් warranty provision එක වැඩි කරන්න 50,000කින් warranty provision එක වැඩි කරනවා කියන්නේ ක්‍රෙඩිට් කරනවා, බැර කරනවා 50,000කින්.
කොහෙන්ද මේ 50000න් දෙයියෝ ගෙනත් දෙනවද? නෑ. අපේ ලාභයෙන් අපි වියදමක් විදිහට මේ 50000 දෙන්න ඕනේ. එහෙනම් ඔයාගේ profit or loss ලාභ ගිණුම කියන්නේ. ආදායම් ප්‍රකාශනය. ඔන්න ඕකෙන් තමයි මේක ගන්න. එහෙනම් ඒක ඩෙබිට් කරන්න 50000. මෙන්න මේක තමයි ඩබල් එන්ට්‍රි එක. හරි. මේක යනවා ඔයාගේ profit or loss account එකට. අපි ඉස්සර income statement එක කිව්වේ. ඒකට යනවා මේක වියදමක් විදියට expense එකක් විදියට මෙන්න මේ 50000. දැන් තමයි මේක expense එකක් තියනවා නම් 75000 100000 වගේ ඒකට මේකත් එකතු වෙලා යනවා. හරිද? ඊට පස්සේ ඔයාගේ statement of financial position එකේ liabilities වලට මේ provision එක යනවා. හරිද? warranty provision ඉස්සෙල්ලා තිබ්බ ලක්ෂයක්. ලක්ෂයක් තිබ්බනේ. මේ 50000ක් ආපුවම කීයක් වෙනවද? 1,50,000ක් යනවා. හරි? පැහැදිලිද? ඔන්න ඕක තමයි accounting treatment එක. right. දෙයකට උත්තරේ එන විදිය මම පොඩ්ඩක් කියන්නම්. මුලින්ම මේගොල්ලෝ ප්‍රශ්න අහනවානේ මේක adjusting event එකක්ද නැද්ද කියලා. ඔයා කෙලින්ම කියන්න ඕනේ වාගේ උත්තරය මේක adjusting event එකක්. හරි? අපි adjusting event එකක්ද කියලා කොහොමද බලන්නේ? පළවෙනි එක බලන්න ඕනේ මේ event එක සිදු වුණේ reporting date එකයි authorized date එකයි අතරද කියලා. In between these 2 days නම් හරි. Events after the reporting period. ඊට පස්සේ බලන්න ඕනේ මේක adjusting ද non adjusting ද කියලා. කොහොමද බලන්න ඕනේ? මෙන්න මේ දවසේ පිළිබඳව සාක්ෂි සපයන සිදුවීමක්ද නැද්ද කියලා බලන්න. ඒ කියන්නේ බලන්න ඕනේ is this event provide evidence of conditions that existed at the end of the reporting period. ඔය දෙකම ඕකේ නම් මෙන්න මේ දින දෙක ඇතුළත වෙලා තියෙනවා නම් මෙන්න මෙදා තත්ත්වය පිළිබඳ සාක්ෂි සපයනවා නම් අපි ඒක adjusting event එකක් විදියට දාගන්නවා. හරි? ඊට පස්සේ ඒක accounting treatment එක ඔයා මේ double entries දෙන්න හරියටම මේ double entries දෙන්න ඊට පස්සේ කියන්න ඔයාගේ profit or loss එකට additionally charge වෙනවා expense එකක් විදියට 50000. ඊට පස්සේ ඔයාගේ statement of financial position එකේ liabilities වල warranty provision එක වැඩි කරනවා තවත් 50000 වලින්. ඒ කියන්නේ within brackets ඔයාලට දාන්න පුළුවන් up to 150,000. ඔය ටික හරි. හැම වෙලේම සරලව උත්තර ලියන්න බලන්න. දැන් ඔයගොල්ලෝ first year නේ. ඕගොල්ලෝ ගොඩාක් ලියන්න. අර වැල්වටාරම් ලියන්න ඕගොල්ලන්ගේ නොදන්න බව ප්‍රදර්ශනය වෙනවා. ඒකින්ද හැකිතරම් සරලව කෙටියෙන් උත්තර ලියන්න බලන්න. හරියටම point එක අඳුර ගන්න. ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොකද්ද? මුලින්ම මේ point එක එයා අහන ප්‍රශ්නෙට කෙලින්ම උත්තරය දීලා ඉන්න. ඊට පස්සේ rule එකකින් දෙකකින් ඒක describe කරාට කමක් නැහැ. explain කරාට කමක් නැහැ. හිතන්න ලකුණු 1යි 2යි නම් explain කරන්න ඕනේ නැහැ. හරි? අනිත් එක උත්තර ලියද්දී මම තව ටික දවසකින් හරියටම කියලා දෙන්නම්. හරියටම බලන්න මේ ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? list out කියලා තියෙනවා. list out කියන්නේ මේ items ටික නිකන් දාන්න. ඒවා explain කරා කියලා ඔයාලට වැඩිපුර ලකුණු හම්බ වෙන්නේ නැහැ. state නිකන් ලියන්න. ඒ වගේම සමහර ප්‍රශ්නවල තියෙනවා explain, describe එහෙම කියලා. අන්න එහෙම තියෙනවා නම් explain කරන්න ඕනේ, describe කරන්න ඕනේ. එහෙම explain, describe කියලා තියෙනවා නම් ඊට පස්සේ බලන්න ඒක දීලා තියෙන ලකුණු ගාන. ලකුණු 20ක් විතර දීලා තියෙනවා නම් පැලෙන්න ලියන්න. ලකුණු 4යි 5යි නම් ලියලා තියෙන්නේ explain කරන්න. හැබැයි චුට්ටක්. හරි? ඕනාට වැඩි කරා කියලා ලකුණු 4ක් දෙන ප්‍රශ්නෙට ලකුණු 6ක් 7ක් දෙන්නේ නැහැ වාට. හරි? ඒකින්ද මේ ලකුණු ප්‍රමාණය ගන්න විතරක් මහන්සි වෙන්න. right. හරි. අපි exam කරන්න ඕනේ කොහොමද කියලා අපි ටික දවසකින් කතා කරමු. අපි අද වැඩේ බැලුවොත්
තව තියෙනවද? මම හිතන්නේ මේක අන්තිම එක. ඔව් ඈ මේකෙන් ඉවරයි. එහෙනම් අපි බ්‍රේක් එකක් අරගෙන ඊළඟ පාඩම පටන් ගමු.